ඔයාලට මේ පේන්නේ පළවෙනි විචාර ප්‍රශ්නය. තමා අවට පරිසරයේ සොබාදහම ආශ්‍රිත අනුභූතීන් යොදා ගනිමින් එහි පරිසර සුන්දරත්වය පිළිබඳ සාර සිතුවිලි ජනිත කරන අතර ඒ ඔස්සේ ප්‍රබල ජීවන පණිවුඩයක් ලබා දෙමින් සමාජ සේවයක් කිරීමටද ඇතැම් නූතන කවීන් ස්වකීය නිර්මාණ හරහා උත්සුක වී ඇත. නියමිත පද්‍ය පන්ති 3ක්වත් යොදා ගනිමින් නිදසුන් දෙමින් මේ කියමන සනාථ කරන්න. මෙන්න මේක තමයි පළවෙනි විචාර ප්‍රශ්නය. මේකට කොහොමද විචාරයක් ලියන්නේ අපි? මෙන්න මෙහෙම එකේ විචාරය පටන් ගන්න. කවිය වූ කලී ආනන්දනීය වූ වින්දනීය වූ ප්‍රබල සාහිත්‍යාංගයකි. නමුදු එය හුදෙක් ආනන්දයේ පමණක් වින්දනය පමණක් ලබා දෙන සාහිත්‍යාංගයක් නොවේ. එක් අතකින් අප තුළ චමත්කාරය ආනන්දය වින්දනය ජනිත කරමින් අනෙක් අතට අප තුළ ප්‍රඥාව බුද්ධිය ජීවිතාවබෝධය සමාජාවබෝධය ලබා දෙමින් බුද්ධියේ නිම්වලලු පුල්ලු කරවන සාහිත්‍යාංගය. එනිසා කවිය ආනන්දය තුළින් ප්‍රඥාව දල්වන්නකි. බොහෝ කවිහු සොබාදහම් ප්‍රේමියෝය, පරිසර ප්‍රේමියෝය. තමා අවට සොබාදහමේ ජීව අජීව ප්‍රපංචයන්හි නිතින් දකින කවියා එතුළින් තමා විධි චමත්කාරය පාදක කොටගෙන කාව්‍ය රචනයට පෙළඹේ. ඒකටම 66-99 නැත්තම් පෙරළි කුමා ඇතුළත ලියන්න ඕන මෙන්න මෙහෙම. තමා ලද චමත්කාරය ගවේෂණය කිරීම පිණිස මිනිසා විසින් පරිහරණය කරනු ලබන භාෂාව කවිය නම් වේ. දැන් පෙරළි කුමා වහලා යන ක්‍රිස්ටෝෆර් ප්‍රයිගේ කියුමෙන් පසක් වේ. ඒ අනුව ගහකොළ ඇලදොල සතා සිව්පාවා ආදී අවට පරිසරයේ වස්තුන් ආශ්‍රිත අනුභූතීන් ඔස්සේ කාව්‍ය රචනා කරමින් ඒවායේ සුන්දරත්වය මතු කරනවා සේම ඒ ඔස්සේ ජීවිත ප්‍රගමනයට අවශ්‍ය ජීවන පණිවුඩයන් කියාපාමින් සමාජ සේවය කිරීමටද නූතන කවීන්ගේ නිර්මාණ උදව් වී ඇති ආකාරය තුරුසෙනඟ සහ තනපඳුර පැසුණු පැන මගුල් ගීය ලදරු හැඟුම් ඉගිලෙන සිහින සමනලය වැනි පැදිසිත්තම් වලින් තහවුරු වේ. එන්නේ විදිහට පළවෙනි ඡේදය අවසන් කරනවා. දෙවෙනි ඡේදය ඊළඟ රූලෙන් පටන් ගන්නවා. ප්‍රස්තුතය සනාථ කරනු වස් යොදාගත හැකි ප්‍රබල නිදර්ශනයක් ලෙස අල්ලිස් පෙරේරා කිවිඳුන්ගේ පැසුණු පැන පැදිබෙල හැඳින්විය හැකිය. තමා අවට පරිසරයේ විමසුම් ඇසින් කුතුහලයෙන් පිරික්සූ දරුවෙකු එහෙත් අවට පරිසරයේ ගස්වැල් මල් වල් පැලෑටි ආදියෙහි දක්නට ලැබෙන තත්ත්වයන් පිළිබඳ තමන් තුළ ජනිත වූ ප්‍රශ්නාවලියක් කියාපාන ආකාරය මේ පැදිපෙළ ගොඩනැගී ඇත. අවට පරිසරයේ කොතෙකුත් ගස් තිබුණද සෑම ගසක්ම ප්‍රමාණයෙන් හැඩයෙන් ස්වභාවයෙන් යථාර්ථයෙන් එක සමාන වන්නේ නැත. මල් ගත්තද එය යථාර්ථය සීමය. ඒකීයත්වය තුළ විවිධත්වයක් ඇත. ගස්වැල් වල පිපෙන මල්වල ඇති එම විවිධත්වය හා අපූර්වත්වය කවියා චිත්‍රණය කරනුයේ. ඊට පස්සේ කවියක් එතනට ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට සමහර මල් තිබේ ලස්සන එමට ඇත එනමුදු සුවඳ නම් ගෑවුණු තැනක නැත. සමහර මලක තනි සුදු මැලි පැහැය ගත තිබුණත් සුවඳ පිනවයි දුටු අයගේ සිත යනුවෙනි. මේ හරහා කවියා ප්‍රබල ජීවන පණිවුඩයන් රසක් සම්ප්‍රේෂණය කරයි. ඉන් එකක් වන්නේ සෑම අතින්ම සර්ව සම්පූර්ණ වස්තු මෙලොව නොපවත්නා බවයි. හැඩය පැහැය සහ සුවඳ මල්වල ගුණාංගයි. ඇතැම් මල් හැඩය තිබුණද පැහැය සුවඳ නැති බවත් ඇතැම් මල් සුවඳ තිබුණද පැහැය හැඩය නැති බවත් කියා පෑමෙන් ඒ බව ගම්‍ය කොට ඇත. එනිසා කවියා ඒ ඔස්සේ අපහට මිනිසුන් පිළිබඳවද ප්‍රබල අදහසක් දක්වා ඇත. එනම් සෑම ගුණයෙන්ම
පිරිපුන් මල් නැත්තාසේම සෑම අතින්ම පිරිපුන් මිනිසුන් නොමැති බවයි. විවිධත්වය යන්න සෑම දෙයකටම උරුම දෙයක් බවයි. ඒ වටහාගෙන ජීවත් විය යුතු බවයි. එතකොදු පමණක් නොව ලොව සෑම සුන්දරත්වයක් පිටුපසම අසුන්දර යථාර්ථයක් ඇති බව, බොහෝ ලස්සන දේ අවලස්සන වට කරගෙන ගොඩනැගී ඇති බව. එම නිසා සමනලයාට කැමති නම් දළඹුවාට ආදරය කළ යුතු බව, නෙළුම් මල් වලට කැමති නම් පල් මඩ වතුරටද ප්‍රිය කළ යුතු බව, නැතහොත් සුන්දර දේට කැමති නම් ඒ පිටුපස ඇති අසුන්දර යථාර්ථය දෙපසක් කරගෙන ජීවත් විය යුතු බව. අවට පරිසරයේ ගස්වැල් මල් ආදී වස්තුන් අනුභූතීන් කොටගෙන තවදුරටත් කියාපා ඇත්තේ. ඊළඟට තවත් උදාහරණයකට කවියක් යොදන්න ඕන. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු, කුමට බාඳුරා මල් කොකුවලට ගොටු. කජුළුණු මිදෙලි ගස්වල මේ ඇලෙන හොටු, ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු. රණුවෙනි. ඒ අනුව පැසුණු පැන පැදිබෙල තුළින්ද අපට පසක් වන්නේ නූතන කවීන් තමා අවට පරිසරයේ ආශිත අනුභූතීන් ඔස්සේ කාව්‍ය රචනා කරමින් පාරිසරික සුන්දරත්වය මතුකොට ඇත්තාසේම ඒ ඔස්සේ ප්‍රබල ජීවන පණිවුඩයක් ලබා දෙමින් සමාජ ප්‍රගමනයට මඟ කියා ඇති බවයි. ආර්යවංශ රණවීර කිවිඳුන් විසින් රචිත තුරුසෙනග සහ තනපඳුර පැදිසිත්තම අපාවට සොබාදහම ආශිත අනුභූතීන් ඔස්සේ රචනා වී ඇති. එක් අතකින් සොබාදහම පිළිබඳ කියාපාන අතර අනෙක් අතට මිනිසුන් පිළිබඳ, සමාජය පිළිබඳ, ලෝකය පිළිබඳ ප්‍රබල ඥාන සම්භාරයක් පණිවුඩයක් සම්ප්‍රේෂණය කරන පැදිපිලකි. මෙහි වස්තු බීජය වී ඇත්තේ අවට පරිසරයේ සුලභව දක්නට ලැබෙන විසල් ගස් සහ තුරණ ගස් ආශ්‍රිත දෑ කුඩා පරාසයක විහිදුණු මුල් වලින් යුතුව වැඩි උසට නොවැඩෙන සිහින් කඳන්, සිහින් පත්‍ර සහිත කුඩා පඳුරු විශේෂයකි. තුරණ පඳුරු එහෙත් ඊට හාත්පසින්ම වෙනස් විසල් කඳන් පැතිරුණු මූල පද්ධතියක් විහිදී ගිය අතුපතර ශක්තිමත් අරටු සහිතව වටපිටාව තුළ විරාජමානව අපගේ ආකර්ෂණයට අවධානයට ලක්වන ගස් වනුයේ විශාල ගස්ය. නමුදු විසල් ගස් වලට නොමැති සුවිශේෂී හැකියාවන් ගුණාංගයක් රසත් කුඩා තනපඳුරු වලට ඇති බැව්. මෙන්න ඊට පස්සේ තවත් උදාහරණයක් දක්වන්න ඕන. කැපැති අනතුරුව වැටෙති බිම දිගට නිෂ්ක්‍රීයව යන්න තුලින් හා තවත් උදාහරණයක්. වැඩෙමි යලි සරුව විඳිමි දරු පිරිස වඳිමි එක පැහැර හාත්පස යන්න තුලින් දහවුරු වේ. ඒ අනුව කෙතරම් බල සම්පන්න වුවද කැපී හෝ ඉගිලී වැටෙනු විට විසල් ගස් යලි නගා සිටුවිය හැකි නොහැකි බවත්, මූලාශ්‍රය පිලිස්සී කැපීම් කෙටීම් තැලීම් පොඩිවීම් ආදී කවරාකාර බාධක තර්ජන අභියෝග විනාශයන් හමුවේ වුව තෘණපඳුරු විනාශ කළ නොහැකි බවත්, යලි යලි ජනිත වෙමින් පැතිරෙන බවත් දක්වා ඇත. මෙහි කවියා තනපඳුරු හරහා මිනිස් සමාජයේ නිර්ධන පාන්තික ඉනුත් තෘණසෙනග හරහා වරප්‍රසාදලත් ප්‍රභූධනපති පන්තියත් පිළිබඳ සංකේතානුසාරව කියාපාමින් ප්‍රබල ජීවන හා සමාජ පණිවුඩයක් ලබා දී ඇත. එනම් අපගේ ජීවිතවලට ආදර්ශ ලබාගත හැක්කේ හා අප අගය කළ යුත්තේ තනපඳුරු මිස තුරුසෙනග නොවන බවයි. එමෙන්ම තනපඳුරු හරහා කවිය ප්‍රබල සමාජ පණිවුඩයක්, ජීවන පණිවුඩයක් ලබා දී ඇත. එනම් ජීවන ගමන් මගේ කිනම් බාධක අභියෝග සිත් පීඩා හිරිහැර හමුවේ නොසැලී නොනැවතී තම අරමුණු කරා උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන් ගමන් කළ යුතු බවයි. ඒ සමාජ ප්‍රගමණයට බෙහෙවින් ඉවහල් වේ. ඒ අනුව තනපඳුරු සහ තුරුසෙනග පැදිපෙළද ප්‍රස්තුතය මැනවින් සනාථ කළ පැදිපෙළක් ලෙස හැඳින්විය හැකිය. කවිය වූ කලි ආනන්දය තුළින් ප්‍රඥාව දල්වන වින්දනීය වූත් බුද්ධිගෝචර වූත් භාව ප්‍රකාශන මාධ්‍යයකි. ස්වභාවධර්ම ආශිත අනුභූතීන් ඔස්සේ කාව්‍ය රචනා කරමින් ඒ හරහා ප්‍රබල ජීවන පණිවුඩයක් සම්ප්‍රේෂණය කිරීමට නූතන කවීන් සමත්
වූ ආකාරයට තවත් එක් නිදසුනක් ලෙස කේයස් කිවිඳුන්ගේ ඒ කියන්නේ සාගර පළන්සූරිය මහතාගේ ඉගිලෙන සිහින පැතිබෙල හැඳින්විය හැකිය. කුරුළු පවුලක කුරුළු පැටවුන් සහ කුරුළු දෙමව්පියන් සහ සම්බන්ධිත සංසිද්ධියක් මෙම පැතිබෙල වෙත පාදක වී ඇත. නැතහොත් කුරුළු කැදැල්ලට කුරුළු මව්පියන්ගේ නොබද වූ අපරිමිත වූ ආදර රැකවරණය ලබමින් ජීවත් වන කුරුළු පැටවෙකුට ටිකෙන් ටික බැහැර ලෝකය පෙනෙද්දී තමන් ගත කරන ජීවිතය සිරකාර ජීවිතයක් ලෙස දැනී ඉන් නිදහස් වී ඉගිලී යන්නට බැහැර පරිසරය රිසිසේ විඳ ගන්නට පෙරම් පුරන ආකාරය මෙතුලින් කියවේ. රසමුසු ආහාර සොයාගෙන විත් ආදරයෙන් කැවුවද කුරුළු පැටවුන්ට විය හැකි සකල විධ අනතුරු වලින් ආරක්ෂා කළද සෙනෙහසේ උණුසුම උපරිම අයුරින් ලබා දුන්නද කැදැල්ල තුල ගත කරන ජීවිතයෙන් කුරුළු පැටවා තෘප්තිමත් වන්නේ නැත. දෙමාපියන්ගේ ආදරය හා ආරක්ෂාව කුරුළු පැටවාට හැඟෙනුයේ තම නිදහසට විලංගු දැමීමක් ලෙසිනි. මේ හුදෙක් කුරුළු පැටවෙකුගේ හැඟීම් නොව මිනිසා ඇතුළු බොහෝ සතුන්ගේ තරුණ පැටවුන්ගේ පැතුම්ය. ඊට පස්සේ නිදසුනක් දාන්න ඕන. මේ නිදසුන මව්පිය කුරුල්ලන් රැකවරණයෙන් ඇතුව උන්ගේ ආලයේ විසිතත් ගජමුතුව පැටවගේ දිනෙතම් පවතී කවදත් රතුව සැපතක් ඔහුට නැත ඉගිල්ලෙන්නට නැතුව යන්න තුලින් ඒ බව ප්‍රත්‍යක්ෂ වෙනු. පැටවුන්ට බාහිර පරිසරය පිළිබඳ අවබෝධය නොමැති නිසා සතුරු බලවේග පිළිබඳ නොදන්නා නිසා හානි රහිතව පියාඹා යන්නට තරම් පැටවුන් සවිමත් නොවීම නිසා ඔවුන් අනතුරු වලින් වළකා ගැනීම සඳහා කුරුළු දෙමව්පියෝ ඔවුන් මෝරණ තුරා කැදැල්ලේම තබා ගනිමින් අසීමිත ආදරය හේතුවෙනි. නමුත් දෙමාපියන්ගේ ආදරය දරුවන්ගේ අපේක්ෂා හැඟීම් සමග බරපතල ලෙස ගැටේ. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ බොහෝ විට පැටවුන් අකීකරු හිතුවක්කාර තත්ත්වයට පත්වී ස්වාධීන තීන්දුවෙන කටයුතු කිරීමට පෙළඹීමයි. මෙහිදීද සිදුවන්නේ කුරුළු පැටවා තමන් ගත කරන සිරකාර ජීවිතයෙන් මිදී දෙමාපියන්ට හොරෙන් කැදැල්ලෙන් ඉගිලේ යෑම. මේ හරහා මිනිස් සමාජයේ දෙමාපිය දූ දරුවන්ට ලබා දෙන පණිවිඩයක් අතිමහත්ය. විශේෂයෙන්ම දරුවන්ට ආදරය කිරීම යනු තරුණ දරුවන්ගේ සිතුම් පැතුම් අභිලාෂ වටහා නොගෙන ඔවුන්ව තම නිවාස ඩස්සිය තබා ගැනීම නොවන බව දෙමාපියන්ට මේ හරහා කියා දේ. ඒ නිසා තරුණ දරුවන්ට ආදරණීය ලං වෙමින් ඔවුන්ට ජීවිතය සමාජය පිළිබඳව අවබෝධය කර දෙමින් තම පැවැත්ම විනාශ කර නොගන්නා ලෙසින් නිදහස භුක්ති විඳීමට කියා දෙමින් දරුවන්ගේ ජීවිතවලට පීඩනයකින් තොරව ජීවත් වීමට ඉඩ සලසා දිය යුතු බවත් සකල ලෝකවාසී සතුන් සිරගත ජීවිතවලට අකමැති බවත් නිදහස ප්‍රිය කරන බවත් වටහා දේ. එමෙන්ම නිදහස වූ කලී බන්දේසියක තබා කිසිවෙකු ප්‍රදානය කරන්නක් නොව අරගල කොට කැපකිරීම කොට අභියෝගවලට මුහුණ දී දිනාගත යුත්තක් බවත් සමාජයේ වෙත මෙම පැතිබෙල හරහා කියා පා ඇත. ඒ බව නැවතත් උදාහරණයක් දාන්න ඕන. සටනක් නැතිව සැපතක් ඇති විය නොහැක. මේ රැකවරණ තුල ඇති සුව සිරි දුකක. උවදුරු දිගේ යන දිගමාවත මිසක නිදහස කරා යන වෙන පාරක් නිකිමෙක යන්නෙන් පසක් වෙන. එමෙන්ම දූදරුවන්ට ලබා දෙන වටිනා පණිවිඩයක් වන්නේ ජීවිතයේ තීන්දුව తీරන ගැනීමේදී හැඟීම් වලට වහල් නොවි බුලඳ නොවි බුද්ධිමත් තීරණ ගත යුතු බව දෙමාපිය විශ්වාසය තහවුරු කරමින් තම නිදහස දිනාගත යුතු බවත් එම නිදහස අවභාවිතා නොකර තම ජීවිතය සරු කරගත යුතු බවත්ය. ඒ අනුව අපට පසක් වන්නේ අවට පරිසරයේ කුරුළු පවුලක සංසිද්ධියක් හා බැඳුණු අත්දැකීමක් ඔස්සේ හා විරචනා කරමින් කුරුළු ජීවිතයේ පැතිකඩක් කියා පාන අතර වටිනා ජීවිතාදර්ශයන් රසක් ලබා දීමටද ඉගිලෙන සිහින පැතිබෙල සමත් වී ඇති බවයි. අවසානයේ මෙන්න මේ විදිහට දක්වන්න ඕන ලියන්න ඕන.
ඉහත දක්වනු ලබන සියලු කරුණු කාරණා තහවුරු කිරීම වලින් අපට පසක් වන්නේ සෝබා දහම පරිසරය ආශ්‍රිත අනුභූතීන් මත පිහිටා කාව්‍ය රචනා කර ඇති ඒකත්තිකයෙන් ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය කියාපාන අතරතුර ඒ ඔස්සේ වටිනා ආදර්ශ පණිවුඩ ලබා දෙමින් සමාජ ප්‍රගමණයටද මඟ කියා දීමට නූතන කවීන් තම කාව්‍ය නිර්මාණ හරහා උත්සුක වී ඇති බවයි. එන්නේ මේ විදියට අවසානයේ අහලා තියෙන ප්‍රශ්නෙට අනුකූලව පිළිතුර ලියලා අවසන් කරන්න ඕන. එන්නේ මේ විදියට තමයි පළවෙනි විචාර ප්‍රශ්නෙට අපි සාර්ථකව උත්තරය ලියන්න ඕන. ඔයාලට මේ පේන්නේ දෙවෙනි විචාර ප්‍රශ්නය. දෙවෙනි විචාර ප්‍රශ්නේ තමයි සුගම උචිත උපමා පිරුළු රූපක බහුලව ඈඳා ගනිමින් අව්‍යාජ ගැමි බස් වහරක් ඔස්සේ අවස්ථා සිද්ධ චිත්‍ර රූප මැවෙන අයුරින් සජීවීකරණය කරමින් රසාලිප්ත ලෙස කතා ගොඩනගා තිබීම සද්ධර්ම රත්නාවලියේ සුවිශේෂීතාවයයි. නියමිත කතා දෙක ඇසුරින් උචිත නිදසුන් දෙමින් උක්ත ප්‍රකාශය සනාථ කරන්න. එන්න එක තමයි දෙවෙනි විචාර ප්‍රශ්නයේදී අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකට කොහොමද ආරම්භක ඡේදය අපි පටන් ගන්න. මෙන්න මේ විදිහට තමයි ආරම්භ කරන්නේ. අනුරාධපුර යුගයේ සිකවළඳ හා සිකවළඳ විනිස මෙහෙයවීමෙන් ආරම්භි වසර දහස් ගණනක් පුරාවට විහිදී යන ලාංකීය සිංහල පුරාතන ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථාවලිය තුල දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍යතාවයක් සහිත මාහැගි දහම් පුස්තකයක් ලෙස ධර්මසේන හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය හඳුන්විය හැකියි. වෙනත් අයරකින් පැවසුවහොත් සද්ධර්මය නැමැති අමූර්තය උකාබී මෙලොව සහ පරලොව යන උභය ජීවිත සඵලමත් කොටගෙන නිවන් ලොව රුවන් දොරටු විවර කර ගැනීමට රිසිස්සුව පහසුවක් හුදී ජනයා නැමැති බෘංග සමූහයාට සඳහා මල් පැණි බෙදා දෙන හෙළ ගද්‍ය සාහිත්‍ය නැමැති උයනේ සුපිපි සුගන්ධවත් කුසුම සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය කාව්‍ය ධර්මසේන හිමියන්ගේ කාව්‍ය රචනා හිමියන්ගේ කතා රචනා ශෛලියේ කැපී පෙනෙන විශේෂත්වයන් ත්‍රිත්වය වනුයේ සුකනම්මේ ගැමි බහර යොදා ගැනීමත් උචිත සරල උපමා පිරුළු රූපක බහුලව ඇඳා ගැනීමත් සහ චිත්‍රූප මැවෙන අයුරින් අවස්ථා සිද්ධි සජීවීකරණය කර තිබීමත්. එනේ විදිහට පළවෙනි ඡේදයේ ලියන. ඊට පස්සේ දෙවෙනි ඡේදයේ ඊළඟ රූලින් පටන් ගන්නවා. පුරාතන ගද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ හමුවන ගද්‍යකරුවන් අතර දක්ෂතම ශූරතම කාව්‍ය රචකයා ධර්මසේන හිමියන්. ඒ බැව් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පවසා ඇති මේක පෙරළි උඩුකුමාරට ලියන්න ඕන. ධර්මසේන හිමියන් තරම් කතා කීමේ ශූරයෙකු පැරණි ගද්‍ය කාව්‍යයන්ගේ පරම්පරාවේ වෙන නොවිය. දක්වා පෙරළි උඩුකුමාරට ලියලා ඒක අවසන් කරන්න ඕන. එකටම යන ප්‍රසාදාත්මක ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ලෞකික ලෝකෝත්තර උපයාර්ථ සිද්ධිය උදෙසා දහම් කතා කියාපාන ග්‍රන්ථයක් වන සද්ධර්ම රත්නාවලියේදී කතා රචනා ශෛලිය තුල හඳුනාගත හැකි ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ උපමා පිරුළු රූපක බාහුල්‍යයි. පුරාතන ගද්‍ය සාහිත්‍යයේ උපමා චක්‍රවර්ති ලෙස විරුදාවලිය ලැබූ ධර්මසේන හිමිය සකීය කතා රචනා කොට ඇත්තේ නුවණ මද එහෙත් බණට දහමට පිනට ලැබි නොවියත් හුදී ජනයා ඉලක්ක කොටගෙනයි. එකී ස්ත්‍රෝත ජනයාත යමක් එකෙල්ලේ කියා පැසෙනින් අවබෝධ වන්නේ නැත. එනිසා ධර්මසේන හිමියන් කතා රචනයේදී අවස්ථා සිද්ධි චරිත නිරූපණයේදී ඒවා වඩාත් ආකර්ශනීයව විසිතුරුව ප්‍රබලව ක්‍රියාපානුව සුලභ වශයෙන් උපමා රූපක පිරුළු ඈඳාගෙන තිබීමද ඒවා අනුන්ගෙන් ණයටගත් ඒවා නොව ගැමි පොදු ජන ජීවන වටපිටාව ඇසුරින් උකහාගත් සාමාන්‍ය පොදු ජනයාට සම්දෘෂ්ටි සංස්පර්ශනීය ඒ වගේම විශේෂිතය. කතා රචනයේදී උපමා බිනීමට ධර්මසේන හිමියන් දක්වූ රුචිකත්වය හා දක්ෂතාවය කොතෙක්ද යන්න නැවතත් පෙරළුඩු කුමා යටතේ උපමා මාර්ගයෙන් දක්වූ
උපමා මාර්ගයෙන් ධර්මසේන හිමියෝ අදහස් පවසති. කතා කියති. ගැමියන්ට බණ දෙසති. ඔවුන්ට හුරු පුරුදු දේ සිහි කරති. පෙරළුඩුකම අවසන් කරනෝ ඊට පස්සේ යන මහාචාර්ය ආනන්ද කුලසූරියන්ගේ කිව්මෙන් ප්‍රත්‍යක්ෂ වේ. මට්ටකුණ්ඩලී වස්තුව ගතහොත් එහි කේන්ද්‍රීය චරිතය වන අදින්න පුබ්බගේ ලෝභී කුම්මැහි ආඥාඥ සිතුම් පැතුම් ගති ලක්ෂණ ඇස්තිරීම් ජීවන ප්‍රතිපත්ති තම එකම පුතුට පාණ්ඩු රෝගය වැළඳුණු අවස්ථාවේ ඔහු ක්‍රියා කරන ආකාරයන් ලෝභීකම නිසාම එකම පුතුට නිසි ප්‍රතිකාර නොකොට ඔහු මැරෙන්න තැනට කටයුතු කරන ආකාරයත් මියගිය පුතු වෙනුවෙන් වන අව්‍යාජ ශෝකය ආදී ප්‍රබලව කියා පෑම සඳහා ධර්මසේන හිමියන් විසින් උපයුක්තිත නුගගස මහත් වුවත් නුග ඵලය කුඩා වන්නාසේ දවාලු කඩරෙද්දට ලෝභෙන් හඬන්නාසේ පැන්වත් කළ මනාගසට හුණු පැන්වත් කරන්නාසේ පොල් ගසින් තල්පත් පතන්නාසේ වී අවදියේ නොලද්ද හැකි වියට හඬන්නාසේ අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අඳින්නාසේ ආදී වශයෙන් ඌ සරල උපමා තුලින්ද ආදායවා වල්පත ගත්තාසේ පය බාරවායට පිටිකර බෙහෙත් බඳිනාසේ ආදී වශයෙන් ඌ අවස්ථාවෝචිත අර්ථාන්විත ප්‍රස්තාවවල තුලින්ද කුණ්ඩලකේශීගේ වස්තුවල තුලදී කතුහිමි විසින් භාවිතා කළ රූපත්ත උපන්නාට පාටෝපයට සිරගයක ලූවාසේ අසුරයන් පැදගිය දිව්‍ය පුරයක් මෙන් වැනි උපමා තුලින්ද කතා රසය තීව්‍ර කරනුවස් කතුහිමි විසින් මට්ටකුණ්ඩලී කුණ්ඩලකේශී යන උභය කතා වස්තුන්හිදී යොදා ගනු ලැබූ කෙලෙස් සතුරන් නුවණ දැල දරුශෝකයෙන් නැමැති ගින්න මිත්‍යා දෘෂ්ටි නැමැති අකුසල් නැමැති විෂම මග අකුසල් නැමැති සතුරා කුසල් නැමැති මිත්‍රයා ද මාර්ග ඥානය නැමැති කඩු වැනි රූපකාර්ථ යනුවෙන්ද පසක් වන්නේ උචිත සරල උපමා පිරුළු රූපක බහුල වශයෙන් ඈඳාගෙන කතා රසය තීව්‍ර කර තිබීම ධර්මසේන හිමියන්ගේ සුවිශේෂී රචනා උපක්‍රමයක් බවයි. ඊළඟ රූලෙන් ගද්‍ය සාහිත්‍යයේ මාධ්‍ය භාෂාවයි. ගද්‍ය කරුවෙකුගේ අනන්‍යතාවය ඔහු විසින් යොදා ගනු ලබන බස්වහර තුලින් විද්‍යාමාන වේ. ධර්මසේන හිමියන් වූ කලී සුවිශේෂී භාෂා උපාර්ජකයෙකි. බොහෝ ගද්‍යකරුවන් කතා රචනයේදී උගතුන්ට පමණක් තේරෙන පණ්ඩිත ප්‍රිය විදග්ධ බස්වහර යොදා ගනිද්දී ධර්මසේන හිමියන් ඉන් මිදී උගතාට මෙන්ම නූගතාටද එකසේ ගෝචර වෙසසින්ම මෙහි ඉලක්කගත පිරිස වන නූගත් හුදී ජනයාට එකෙල්ලේ වැටහෙන ඔවුන්ට සමීප සරල සුගම සුකනම්ම බස්වහරක් යොදා ගැනීමට පෙළඹී තිබෙනවා. එම බස්වහර වූ කලී ගැමියන්ගේ මුවග නිරතුරුවම ලෙලදුන් අව්‍යාජ ගැමි සුවඳ වහනය වන ගැමි වදන් කියුම් වලින් පොහොනි වූ ගැමි බස්වහරක්. ගැමියන්ගේ සිතුම් පැතුම් රුචිකත්වයන් රසිකත්වයන් සංස්කෘතිය උපමා පද්ධතිය යනාදී මුසු සුවිශේෂිත බස්වහර කතා රචනයේදී ධර්මසේන හිමියන් විසින් යොදාගෙන ඇති බව යමතත් පෙරළුඩුකමයට යටතේ ආචාර්ය කොටහේනේ පඤ්ඤාකි හිමියන් විසින් පවසා තිබීමෙන් ඒ බව තහවුරු වෙනවා. පෙරළුඩුකම අවසන් කළා. එතනටම එපමණක් නොව ධර්මසේන හිමියන් ගැමි පූර්වකින් ගැමි සුවඳ වහනය වන බස්වහර කතා රචනා කර ඇති බැව් නවදත් පෙරළුඩුකුමා යටතේ සද්ධර්ම රත්නාවලිය කියවන විට මට දැනුනේ පුස්කොළ පොත්වල සුවඳ නොව ජීවිතයේ විශේෂයෙන් ගැමියන්ගේ ජීවන සුවඳය. පෙරළුඩුකුමා වහලා එතෙන්ටම යන මහා ගත්කතුවර මාටින් වික්‍රමසිංහන්ගේ කීමෙන් ප්‍රත්‍යක්ෂ වේ. ඒ බව නියමිත කතා දිත්තේ තුල දක්නට ලැබෙන මේයට පාවා දීලා සැමති වලින් මරමරා ද්විකොටපිය යන්ත්‍ර නැගීලා උන්න පතා
රාබී ඇවිදින උන්ට පිදේනියක් දෙන්ට බොටුව අල්ලාගෙන කඩකඩව ගලින්ජී කෙලගෙන සීගෙන දිය කෝල්බඩ කඩරෙද්ද මූමල කල ඉලව්වට උන්ට බතුත් දිය යුතුය පය බරවායට අනේ මේ මහා ලෝභී එකෙක් වනෑ වැනි ගැමි වදන් හා කියුම් තුලින් තහවුරු වේ. ඒ අනුව ගැමීත් වලට නැඹුරු සරල සුඛ නම්‍ය බස් වහරක් යොදාගෙන තිබීම ධර්මසේන හිමියන්ගේ කතා රචනා ශෛලී සුවිශේෂීත්වයක් බව මෙතුලින් පසක් වෙන. ඊළඟ ඡේදයේ ඊළඟ රූලේ ලියන්න ඕන ධර්මසේන හිමියන් ඌ කලී වාක් සිත්තරෙහි නැතහොත් චිත්ත රූප මැවෙනසේ අවස්ථා සිද්ධි චරිත හැසිරීම සජීවීකරණය කිරීමට උන්වහන්සේ අතිශූරයෙකි. කතාවල එන අවස්ථා පණිවුඩ සංකල්ප අසන කියවන ජනයාගේ සිතට කාවදිනසේ ඇස් ඉදිරිපිට මැවී පෙනෙනසේ කියා පෑමට සද්ධර්ම රත්නාවලී කතුවරයා දැක්වූ දක්ෂතාවය කුණ්ඩලකේශීගේ වස්තුවෙන් මනාව තහවුරු වේ. බාල බොළඳ නොමේරු සමාජ අත්දැකීම් වලින් දිලිඳු සිටු දියණිය මරණ දඬුවම නියමෝ පල් හොරු කුපෙන් බැඳ මව එහි අදීනව පෙන්වා දෙද්දී සංගල වරහන් තුළද අපට අනික් කවුරුනුත් නොකැමැත්තේ මුන් නොලදොත් මියමි. සංගල වරහන් වහල එතනඩම යනුවෙන් හිතුවක්කාරී ලෙස හැසිරෙන අයුරු චිත්ත රූප මවාල. එමෙන්ම සොරාගැරී ප්‍රේමෙන් අන්ධ වූ ඇය දාස භාර්යාවක මෙන් ඔහුට සාතු සප්පායම් කළ ආකාරය සංගල වරහන් ඇතුලේ තුමුම ඕහට බද්මාළු පිසදි කවති පෝද ඉස සෝදවති නාවති. සංගල වරහන් වහල එතනටම යනුවෙන් සජීවීකරණය කොට ඇත. සිටු පවුලකට සම්බන්ධ වී ඒ හරහා මහත් වස්තු උරුම වී සොරසිත වෙනස් නොවූ සොරා තම බිරිඳව මරාගේ ආභරණ පැහැර ගැනීමට සැලසුම් කොට භාරයක් කිරීමේ මුවාවෙන් ඇයව තනිව සොරපව්ව කරා රැගෙන යාමට ඇයව පොළඹවා ගැනීමට කටයුතු කළ ආකාරය උඩු පෙරළිඩුකම යටතේ එසේ බීනම් මාහැඟි පිළිත් හැඳගෙන මාහැඟි වූ ආභරණත් ලාගෙන කෙලගෙන සීගෙන යන ගමන හේයින් තොබගේ නායනු රඳවාලා යම්හ පෙරළිගොඩම එතනින් අවසන් කළා. එතනටම යනුවෙනි. සටකපට ලෙස හැදිරෙන ආකාරයේ එමෙන්ම තමා මරා දැමීමට සැලසුම් කර සොර වල්ලභයාහට සිටු දියණිය විසින් උපායශීලීව කන්දෙන් පහළට තල්ලු කොට තම ජීවිතය බේරා ගන්න අවස්ථාව සජීවීකරණය කොට ඇත. එපමණක් නොව මට්ට කුණ්ඩලී වස්තුවේ ලෝභී කුම්මැහි මසුරුව දින්න පුබ්බක සිටුවරයාගේ හැසිරීම් චිත්‍රරූප මවමින් සජීවීකරණය කරන ධර්මසේන හිමියන් බුදුන් වහන්සේ පිළිබඳවද පෙරළුකමා යටතේ බුදුරසින් හා කප්ගිනිගත් රුවන් මෙරට මෙන් බබලමින් වැඩ සිටි. බැලුවන් ඇස් සනහන් සිතුවන් සිත් සනහන් ඇසුවන් කන් සනහන් අනල්ප කල්ප කෝටි ශත සහස්‍රයෙහි සංගලවරහන් වහලා සංගලවරන්නේ පෙරළුඩුකමා වහලා එතනටම වැනි චිත්‍රරූප මැවෙන වර්ණනයන් සිදු කොට ඇත. අවසානයේට රූලක් කරලා ඉහත දක්වන ලද සියලු කරුණු නිදසුන් තහවුරු තුලින් අපට පසක් වන්නේ අතිශූර ගද්‍යකරුවෙකු වුණු ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලිය නැමැති මාහගි දහම් පුස්තකය රචනා කිරීමේදී උචිත සරල උපමා රූපක පිළිලු බහුල වශයෙන් ඈඳා ගැනීම සුඛ නම්‍ය ගැමි බස්වහරයක් යොදා ගැනීම රමණීය වාගීත්‍ර මවන අවස්ථා සිද්ධි නිරූපණයන් ඇතුළත් කර දීම යන සුවිශේෂී රචනා උපක්‍රමයන් අනුගමනය කොට ඇති බවයි. එන්නේ විදියට අවසානයේ ඡේදය ලියලා ඒ විදියට ඒ ਵਿਚාරය අවසන් කරන්න. ඔයාලට දැන් පේනවා තුන්වන ਵਿਚාර ප්‍රශ්නය.
තුන්වෙනි විචාර ප්‍රශ්නය තමයි සමකාලීන සමාජ හා ආර්ථික තොරතුරු පූජාවලි කතා පුවත් මගින් හෙළිවේ. නියමිත කතා පුවත් මගින් සනාථ කරන්න. මේ විචාර ප්‍රශ්නයට කොහොමද ආරම්භක ඡේදය ගන්නෙ? මෙන්න විදිහට තමයි ආරම්භක ඡේදය ගන්නෙ. මෙරට සරණමය සාහිත්‍ය යුගය වූ දඹදෙණි සාහිත්‍ය යුගයේදී විරචිත පූජාවලිය මයුරපාද වරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කර ඇත. බුදුන් වහන්සේගේ අරහං බුදුගුණය මූලික කරගනිමින් රචිත මෙම ග්‍රන්ථය මගින් සමකාලීන සමාජ හා ආර්ථික තොරතුරු බොහෝමයක් හෙළිවේ. මේ පිළිබඳ විමසා බැලීමකි. කපිලවස්තුපුර සුද්ධෝදන ශාක්‍ය රජුන්ගේ මල් අමිතෝදන නම් ශාක්‍ය රජුන්ගේ අගමහේසිය වූයේ සඳ නම් දේවියයි. එය වැදූ දරුවෝ මහා නාම අනුරුද්ධ හා රෝහිණී නැමැති දියණියක් ඇතුළු 3 දෙනෙක් විය. මෙයින් අනුරුද්ධ කුමාරයා 7-8 හැවිරිදි වියේදී තම සමවයස් කුමාරවරුන් සමග පෙරළුඩු කුමා යටතේ කැවුම්තලි පැරදි කෙනෙකුන් දෙම්හය ගිවිස කුලි කෙලිනාහ. පෙරළුඩු කුමා වහල එතනටම ලියනවා කතා පුවත සමාරම්භයේම එන මෙම උපුටනින් සනාථ වන්නේ එකල පන්දු ක්‍රීඩාව ජනප්‍රියව තිබූ බවත් කැවුම් ජනප්‍රිය ආහාරයක් බවත්ය. අනුරුද්ධ කුමරුගේ පූර්ව ජන්මයේ කතාව මගින් එකල දිළිඳු කුල හා රදළ කුල වශයෙන් බෙදී තිබුණු බවත් සමාජය තුළ කුල ගෝත්‍ර වශයෙන් බෙදී තිබුණු ආකාරයත් පැහැදිලි වේ. ඒ අනුව එකල දිළිඳන් ගත කළ දුක්ඛිත ජීවිතය අසුන්ට තනකත් අදිමින් ඉතා දුක්බර ජීවිතයක් ගත කළ ආකාරයත් පසේ බුදුන්ට පූජා කළ පෙරළුඩු කුමා යටතේ බත් කොටස හේතුවෙන් පෙරළුඩු කුමා වහලා මෙකල ශාක්‍ය කුලයේ ඉපදීමට හේතු වූ ආකාරයත් මින් පැහැදිලි වේ. මෙසේ ඉපද ඉසුරුමත් ජීවිතයක් ගත කළ අනුරුද්ධ කුමාරයන් 15 හැවිරිදි වියෙහි සමවයස් සිටි බද්දිය කිම්බල යන කුමාරවරුන් අතර ඇතිවන සංවාදයෙන් බත් උපදින්නේ කොතනින්දයි ප්‍රශ්නයක් පැන නැගී. එම අවස්ථාවේ කිම්බල කුමාරයා පවසා සිටින්නේ නැවතත් පෙරළුඩු කුමා යටතේ බඩසලින්. පෙරළුඩු කුමා වහලා එතනටම වීබානා දැක බඩසලින් හෙවත් ගබඩාවෙන් වී උපදින බව පවසා සිටි බද්දිය කුමරු නැවතත් පෙරළුඩු කුමා යටතේ සැලියෙන් ලියලා ආය පෙරළුඩු කුමා වහලා වී ගන්නා දැක බත් උපදින්නේ බඩසලින් නොව සැලියෙන්. සැලියෙන් කියන එකත් නැවත පෙරළුඩු කුමා දාන්න ඕන. ආයි එක වහන්න ඕන සැලියෙන් ඉවරුණාට පස්සේ පවසා සිටි. මේ ආකාර දෙකම නොදත් අනුරුද්ධ කුමරු රන්තලියෙන්ම බත් උපදිනා බව දැක තොප දෙන්නාම කියන්නේ නොදැනේ රන්තලියෙන් බත් උපදින බව ප්‍රකාශ කර සිටි. මේ අනුව පැහැදිලි වන්නේ එකල ප්‍රධානතම ආහාරය ලෙස බත් ආහාරය ගත් බවයි. ඒ හැර එකල වී එක්රැස් කිරීම සඳහා කොටු ගෙවල්ද ස්ථාපිත කර තිබූ බව හෙළිවේ. මෙසේ එදිනෙදා ආහාර පිළිසකර කර ගැනීම සඳහා සැලි හා රන්තලි වැනි භාජන පවා භාවිතා කර තිබූ බව සනාථ වේ. ආයිත් වෙනම නිදසුන් දානෝ මම මහණ වෙම්ද තොපි මහණ වුවද බෑණන් වහන්සේ බුදුන් කෙරේ මහණ වූ කල එක් වේලේ කැවමනාල එසේ වූ බතත් දොරදුරක සිඟා ඇවිදලද මනාල ඇඹුල් බෝය මදය කියා නොහැඟිල හුණු නැමැති සීල් ලැබේද සීල් නැමැති හුණු ලැබේද. එන්නේ උපුටනේ පෙරළුඩු කුමා යටතේ දාලා යටින් ඊළඟ රූලි ලියනවා අනුරුද්ධ කුමරු හා මහානාම කුමරුන් දෙදෙනා අතර මහණ වීම පිළිබඳ ඇති වූ සංවාදය මෙසේය. ඒ අනුව මෙමගින් තත්කාලීන සමාජයේ බුදුන් සමීපයට එක්
කුලගයකින් එක් දරු කෙනෙකුන් බැගින් මහාන කිරීමේ චාරිත්‍රයක් තිබූ බව මින් හෙළිවේ. එසේ ශාසනගත වූ භික්ෂූන් ගත කළ අල්පේච්ඡ ජීවිතයේද පිණ්ඩපාතිකව ආහාර සපයාගත් ආකාරයද ලුණු ඇඹුල් ආහාර රසවත් කිරීමේලා සුසංයෝග කළ බවද මෙමගින් හෙළිවන සමාජ තොරතුරු වේ. නැවතත් මම කියන්නම් අනුරුද්ධ කුමරුවා මහානාම කුමරු දෙදෙනා අතර මහානවීම පිළිබඳ ඇති වූ සංවාදය මෙසේය. ඒ අනුව මෙමගින් තත්කාලීන සමාජයේ බුදුන් සමීපයට එක් කුලගයකින් එක් දරු කෙනෙකුන් බැගින් මහාන කිරීමේ චාරිත්‍රයක් තිබූ බව මින් හෙළිවේ. එසේ ශාසනගත වූ භික්ෂූන් ගත කළ අල්පේච්ඡ ජීවිතයේද පිණ්ඩපාතිකව ආහාර සපයාගත් ආකාරයද ලුණු ඇඹුල් ආහාර රසවත් කිරීමෙහිලා සුසංයෝග කළ බවද මෙමගින් හෙළිවන සමාජ තොරතුරු වේ. ඊට පස්සේ ආයෙත් නිදසුනක් දානෝ පෙරළුඩු කුමා යටතේ මෙසේ දුක්ගෙන ගොයම් රක්නා කල සීනටි කුඹුරක් වේ නම් තුන්සාර මසක් රැක්ක මැනව. කමා දාලා මාවී කුඹුරක් වේ නම් සත් මසක් රැක්ක මැනව. අන්න එතනින් පෙරළුඩු කුමා වහලා ඊට යටින් ලියනෝ පූර්වෝක්ත උපුටනය මගින් සමකාලීන කුඹුරු ගොවිතැනෙහි වගා කළ සීනටි වී හා මා වී එකල ප්‍රචලිත වී වර්ග වන්නට ඇත. ඒවා වැපුරු අවස්ථාවේ සිටි රැකබලා ගැනීමට ගොවියා දරූ වෙහෙස මහන්සිය අප්‍රමාණය අසීරුය. ආයිත් යටින් තවත් නිදසුනක් දානෝ පෙරළුඩු කුමා යටතේ පැසෙන මස මුළුල්ලේ පස බරල වනතුරු කුඹුරේ ඒ මුල්ලෙන් මේ මුල්ලට දිව දිවකම් නැතිව කුරුළු කොහෝ ගිරා ආදී වී කන සතුන් බිනුව මැනව. එතනින් පෙරළුඩු කුමා වහලා ඊට යටින් ලියනෝ කිසිදු විවේකයක් නොමැතිව සිය ගොවිතැන රැක බලා ගැනීමට ගොවියා දරූ ප්‍රයත්නය අප්‍රතිහත ධෛර්ය ගොවියා වී වැපුරු අවස්ථාවේ සිට අස්වැන්න නෙළන අවස්ථාව දක්වා ඉටු කරන ලද මෙහෙය පියවරෙන් පියවර හෙළිවේ. එකල සමාජයේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැන. ඒ සිදු කළ ආකාරය යථාරූපීව සහෘද මනසට නිතින්ම ගෝචර වන අයුරින් චිත්තරූප මැවෙන අයුරින් පූජාවලී කතුවරයා ඉදිරිපත් කර ඇත. ඊට පස්සේ ආයෙත් නිදසුනක් දානෝ පෙරළුඩු කුමා යටතේ මලණ්ඩ බත් උපදිනා ලෙස මා අතින් අසව. මලණ්ඩ බත් උපදිනා ලෙස මා අතින් අසව. සීසෑම නම් සුළම් බඳනාසේ ඉතා උගාට දෙයක නගුලක වියදඬක බඩවකක පෙර ගිලියක පසු ගිලියක නිමිහක කෙවිල්ලක සිවාලක තිට්ටිකත්තියර ආදී මේ 18 දිනාගෙන් එක්ව යන්නා වූ ගමන සීසෑම් නම් වේ. එතනින් පෙරළුඩු කුමා වහලා ආයි යටින් ලියනෝ අනුරුද්ධ කුමරු විසින් මහාන වීම ප්‍රතික්ෂේප කිරීමත් එම අවස්ථාවේ මහානාම කුමාරයා විසින් ගෘහවාසයේ විසීම සඳහා උපයා කන ලෙස කර්මාන්ත කිරීමට ඉගෙනගත යුතු ආකාරය පවසා සිටි. එහිදී මහානාම කුමරුගේ මුවට නංවන වාග්මාලාව ඉතා සජීවී ප්‍රශස්තය බත් උපදිනා ආකාරයත් එදා ආර්ථිකයේ ජීවනාලිය වූ ගොවිතැන පිළිබඳවත් එය සිදු කරන ආකාරය පිළිබඳවත් අගනා පුවත් රාශියක් මැනවින් හෙළිවේ. කුඹුරු ගොවිතැන් කරන ආකාරයෙන් ඒ සඳහා යොදා ගන්නා උපකරණ පිළිබඳවත් දීර්ඝ විවරණයක් මේ සංවාදයෙන් හෙළිවේ. ආයිත් යටින් නිදසුනක් දානෝ පෙරළුඩු කුමා යටතේ කුඹුරෙහි වනාත් ගසා එළමම් පායා ගෙන දෙවනුව සුබ වූ නැකතකින් ගෙවඩා බිම් නගා 200-300 සීසා නියර කපා කැට තලා පෝරුගා බිජුවට වඩා විදි වූ පරිද්දෙන් කුඹුරෙහි වපුට ගත මැනව. පෙරළුඩු කුමා වහලා යටින් ලියනෝ සමකාලීන සමාජයේ කුඹුරු ගොවිතැනේ නිරත වූ ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී ඒ සඳහා නියමිත සුබ හෝරාවකින් එය සමාරම්භ කළ ආකාරය ඉහත උපුටනය මගින් දැක්වේ. තවද කුඹුරු අද්දර ඇති කැලෑ කපා ඇල මාර්ග සුද්ධ පවිත්‍ර කොට පළමු හීයෙන් බිම් සකස් කොට දෙවන හා තුන්වන හීයෙන් අනතුරුව නියර සකස් කර පස් කැට පොඩි කර කෙත පෝරුගා
සමතලා කොට දී ආදිය දියෙහි දමා වී තුල කර වපුරා ගැනීම සිදු කළ ආකාරය මෙම විවරණය මගින් මැනවින් සනාථ වේ. ඊට පස්සේ තවත් කතා වස්තුවකට යනවා. භූජාවලයට අයත් එක ජීවක කතා වස්තුව මගින්ද ඊට පස්සේ ගන්න ජීවක කතා වස්තුව රූලක් කරලා ලියන්න. ජීවක කතා වස්තුව මගින්ද සමකාලීන සමාජ තොරතුරු හෙළිවන ආකාරය හඳුනාගත හැකිය. එම කතා පුවත සමාරම්භයේම දැක්වෙන පරිදි විශාලා මහනුවර අම්බපාලි නම් ගණිකාවක්ද මගදී සාලවතී නම් ගණිකාවක් පිළිබඳවද තොරතුරු හෙළිවේ. එම ගණිකාවන් කරන කොටගෙන අදාළ නගර ආර්ථික සෞභාග්‍යයේ හිණිපෙත්තටම නැග තිබූ බව මින් සනාථ වේ. පෙරළුඩුකමා යටතේ නිදසුනක් දාන්න ඕන. චක්‍රවර්තීන් උපදිනා වූ අමිත භෝගී සිටුවරුන්ගෙන් හා අටලොස් කෙළ කුලයෙන් ශෝභාමත් වූ මාගේ මෙවැදු ශ්‍රී නගරයේ විශාලා මහනුවර ගණිකාවක නිසා අඩුවන නොවේදැයි මාගේ නුවරද වේශ්‍යාවකයන් ශෝභාමත් කරමි. පෙරළුඩුකමා වහලා යටින් ලියන්න ඕන. එකල ගණිකා වෘත්තිය කරන කොටගෙන ජීවිත සවිකරගත් ජනතාවක් විසූ බව මෙම උපුටනේ සනාථ වේ. අදාළ නගරයන්ට මෙම ගණිකාවන් ආර්ථික උත්පාදන සිදු කරන සම්පතක් වූ බව මේ තොරතුරෙන් හෙළිවේ. තවද එකල සමාජයේ මෙම ගණිකා වෘත්තිය නීතිගත කොට තිබූ බවද පැහැදිලිය. ආයිත් යටින් ලියන්න ඕන. තමන්ට කිසිදු සැප සම්පතක් තම පරපුරෙන් හිමි නොවන බව දැනගත් ජීවක විසින් කිසියම් ශිල්පයක් හැදෑරීමට සිට පෙරළුඩුකමා යටතේ නිදසුන ලියන්න ඕන. අෂ්ටදශ ශිල්ප හා සූසට කලා ශිල්ප හැර සිසු ශිල්ප පරහිංසා පරපීඩා මිශ්‍රිතය. ඒක ලියන්න ඕන පෙරළුඩුකමා යටතේ. ඊට යටින් ලියන්න ඕන. මෙමගින් එකල තත්කාලීන වැසියා අධ්‍යයනය කළ විශේෂ ක්ෂේත්‍ර පැහැදිලි වේ. ඒ අනුව බමුණු දහම බුදු දහම තුළ නිරන්තරයෙන් සූසට කලාවන් පිළිබඳව කරුණු දක්වයි. ජීවක විසින් තක්සලා නුවර දිසා පාමුක් ආචාර්යින් සමීපයට ගොස් ශිල්ප ඉගෙනීමට පැමිණි බව පවසා සිටි. ඊට යටින් දැන් නිදසුනක් දාන්න ඕන. පෙරළුඩුකමා යටතේ කුමන ශිල්පයක් හදාරම්ද? වෛද්‍ය ශිල්පය හදාරමි. ආචාර්ය භාගය ගෙනා ඌද. අන්න එතන පෙරළුඩුකමා වහලා ආයි යටින් ලියන්න ඕන. එකල සමාජයේ සිසුන් නේවාසික වාද්‍යයන් සිදු කළ බවත් ගුරුතුමා සමීපයට ගිය පළමු අවස්ථාවේ අදාළ වසර ගණනාවට ඔබින ගුරු පඬුරු ශිෂ්‍යයා විසින් ලබා දිය යුතු බවත් මින් හෙළිවන සමාජ තොරතුරයි. ආයිත් නිදසුනක් දාන්න ඕන. පෙරළුඩුකමා යටතේ එනුවර 80 කෙළක් ධනස්කන්ධයේ ඇති සිටානන්ගේ සිටු දේවීන්ට ශීර්ෂා බාධ ඇති. ඉතින් පෙරළුඩුකමා වහලා යටින් ලියන්න ඕන. සමාජයේ සාමාන්‍ය බහු ජනතාව ඒකරාශී කරගත් මහා ධන කුවේරයන් විසූ බව මේ ශීර්ෂා බාධ ඇති වූ සිටුවරියගේ සාමියාට 80 කෝටියක් ධනයද තවද අන්තර්ගන්ධි හටගත් සිටු පුතා කම මත්තලුංග බෝධික හටගත් සිටුතුමා මෙම ධන කුවේරයා යන් වීම නිදසුන් වේ. යටින් ලියනවා. සාපේක්ෂව රාජාණ්ඩු සමයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සරණාභරණයෙන් සැරසී සිටීම ඒවාද සියුම් නොවන ඝන රත්තරන් වලින් සැදුම්ලත් බව මෙම කතා වස්තුව තුළ අන්තර්ගත වෙනවා. රාජ්‍ය ඇතුල් නුවර හා පිටු නුවර වශයෙන් වෙන්කොට බෙදා තිබූ බවද ජීවකගේ විශ්වාසය තහවුරු කරන පරීක්ෂණය මගින් හෙළි වෙනවා. අවසානයේදී මේ විචාරය අවසානයේදී ලියන්න ඕන. මෙසේ සමකාලීන සමාජ හා ආර්ථික තොරතුරු පූජාවලී කතාවස්තු තුළ අන්තර්ගත වන ආකාරයෙන් නියමිත අනුරුද්ධ කුමාර හා ජීවක කතාවස්තු මගින් සනාථ වේය. එතනින් ඒ විචාරය අවසන්. ඔයාට මේ පේන්නේ 4 වෙනි විචාර ප්‍රශ්නය. 4 වෙනි විචාර ප්‍රශ්නය තමයි ප්‍රශස්ත හා කලාත්මක නාට්‍ය නිර්මාණයක් බිහි කිරීමෙහිලා ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය රචනා කිරීමේදී සරච්චන්ද්‍රයන් මූලාශ්‍රය තුල
සිදු කොට ඇති වෙනස්කම් මොනවාදැයි උචිත නිදසුන් අවස්ථා ඇසුරෙන් පහදන්න. ඔනක තමයි විචාර ප්‍රශ්නේ. මේක ලියන්න පළවෙනි ආරම්භක ඡේදය කොහොමද අපි ගන්න? මෙන්න මේ විදිහට තමයි ආරම්භක ඡේදය පටන් ගන්න. ලොවෙන් එක් දෙයකට වෙයි සමත යන පුරාණෝක්තිය හුදු ප්‍රලාපයක් බවට පත් කරමින් අතිවිශිෂ්ට නාට්‍යවේදියෙකු, දක්ෂ නවකතාකරුවෙකු, ශූර කෙටිකතාකරුවෙකු, අදීන ප්‍රබල පර්යේෂකයෙකු, විචාරකයෙකු, දහස් සංඛ්‍යාත සරස සිසුනගේ නැන නුවණ පෑදූ මහදෙරකු, විශ්ව කීර්තිමත් ප්‍රාමාණික විද්වතෙකු වශයෙන් ලාංකික කලා සාහිත්‍ය අඹරේ සරසඳක් වූ මහදුරු සරච්චන්ද්‍රයන්ගේ පුළුල් ජීවිත පරිඥානය, කලා සාහිත්‍ය පරිචය, නිර්මාණ කෞශල්‍ය විදහා දක්වන නිදසුනක් ලෙස ප්‍රේමතෝ ජයති සෝකෝ ගීතාංග නාට්‍යය හැඳින්විය හැකිය. මෙම නාට්‍යය රචනා කිරීමට පදනම් වී ඇත්තේ සද්ධර්මාලංකාරයේ එන සරණතිලකා කතා පුවතයි. විශේෂත්වය වන්නේ සරච්චන්ද්‍රයන් මෙම මූලාශ්‍රය විවිධ වෙනස්කම් වලට ලක් කරමින් ප්‍රශස්ත කලාත්මක නිර්මාණයක් ලෙසින් ප්‍රේමතෝ ජයති සෝකෝ නිපදවා තිබීමයි. ඊට පස්සේ ඊළඟ රූලේ ලියනවා ඕනෑම කලාකෘතියක ජීවන දෘෂ්ටියක් ඇත. සද්ධර්මාලංකාරයේ සරණතිලකා වස්තුව නැමැති කතාව තුළින් මතු කරනුයේ එකල ඉන්දීය බමුණු සමාජය තුළ පැවති ජීවන දෘෂ්ටීන්, විශේෂයෙන්ම ගැහැණිය පිළිබඳ බමුණු දෘෂ්ටීන් එමන් කතාව තුළින් මතු කොට ඇත. ගැහැණිය පිළිකුල්ය, චංචලය, ගතිකය, ප්‍රතිපත්තිහීනය, අවස්ථාවාදීය, මායම් කිරීමට මායම් කොට මුලා කිරීමට දක්ෂය, රාගාන්විතය යන දෘෂ්ටිය මතුවන අයුරි සරණතිලකාගේ චරිතය මෙන්ම කතාවේ සිද්ධි පෙළගස්වා ඇත. නමුදු නාට්‍යයේ ජීවන දෘෂ්ටිය ඊට සහ මුලින්ම වෙනස් වන අයුරින් ගොඩනැගීමට සරච්චන්ද්‍රයන් උත්සුක වී ඇත. කතා වස්තුවට අනුව සරණතිලකා පංචමදුරා නුවරට යනුයේ උද්දාල බමුණාව වසඟ කොටගෙන ඔහුගේ බිරිඳ වීමේ අපේක්ෂාවනි. ඒ බැව් පෙරළුඩුකමා යටතේ මම ඉඳින් සැබවින්ම ගැහැණියක් වීම නම් ඒ උද්දාල බ්‍රාහ්මණයා එක්ව වාසය කෙරෙම්මය. පෙරළුඩුකමා වහලා එතනටම ලියනෝ යන ඇගේ ප්‍රකාශයෙන් මනාව ප්‍රත්‍යක්ෂ වේ. නමුදු සරච්චන්ද්‍රයන් මෙම නාට්‍යයේදී සහ මුලින්ම වෙනස් කර ඇත. නමුදු සරච්චන්ද්‍රයන් මෙය නාට්‍යයේදී සහ මුලින්ම වෙනස් කර ඇත. එහිදී දක්වා ඇත්තේ සැඩොල් බමුණා සහ සරණතිලකා එම රටින් නෙරපු නිසා රැකියාවක් සොයාගෙන යද්දී අහඹු ලෙස උද්දාල බමුණා හමු ලෙසින් ඒ බැව් සරණතිලකාගේ පියා විසින් පවසන පෙරළුඩුකම යටතේ යන්නෙමු තනතුරක් සොයා රජවාසල පංචමදුරා පුර රජිදාගේ සේවයේ පෙරළුඩුකම වහලා එතනින්ම යන කිව්මෙන් ප්‍රත්‍යක්ෂ වේ. සරණතිලකා වස්තුවට අනුව සරණතිලකාට උද්දාල හමු වෙනුයේ රාජමාලිගාවේදී. එහිදී සරණතිලකා තම ස්ත්‍රී මායම් පා උද්දාල වසං කර ගැනීමට කටයුතු කරන අයුරි සිද්ධි පෙළ ගස්වා ඇත. නමුදු නාට්‍යයේදී මෙය සහ මුලින්ම වෙනස් කොට සරණතිලකාට උද්දාලව සිප්පලේදී හමු වන සිද්ධි ගොඩනගා ඇත. එහිදී සරණතිලකා ශරීර ප්‍රජා දැක්වීමක්, ස්ත්‍රී මායම් හා ඔහුව වසඟ කර ගැනීමක් හෝ දක්නට නොලැබෙන අයුරින් සිද්ධි පෙළ ගස්වා ඇත. ඊළඟ රූලෙන් පටන් ගන්න ඕන සරණතිලකා වස්තුව තුළ සරණතිලකා රාගාන්විත මායම් පාමින් පිරිමින් මුලා කරන හිත් චේතාන්විතව පිරිමින් වසඟ කිරීමට මුලා කිරීමට උත්සාහ දරන අමාරුකාර ගැහැණියක ලෙසින් නිරූපණය කොට ඇත. රාජධානි පාකදීම රජවරුන් ඇය ඉදිරියට පැමිණි පසු දැන් පෙරළුඩුකමයට උද්ෘතයක් ලියන්න තියෙන්නේ සරණතිලකා තුමෝ නුවන් කෙළවරින් දෘෂ්ටි හෙලා ස්වකීය වූ ස්ත්‍රී ලීලාවෙන් යුක්ත මදලස බැල්මින් රජු මුහුණ ලබා තමා පෙරට හුන් පලස මදක් පහත් කොට ශරීර ප්‍රභා දක්වාලුව පෙරළුඩුකමා වහලා එතනටම යනුවෙන් ඇය ගෙනු
ඇය සිදු කළ එම ක්‍රියාව නිරූපණය කොට ඇත. එමෙන්ම ඉන් ව්‍යාකූල වූ රජවරුන් 5 දෙනෙකු සිය දිවි නසා ගැනීමටද උද්දාලගේ ජීවිතය සහ මුලින්ම කණපිට හැරවීමටද ගේ ගති ලක්ෂණ ඉවහල් වූ බව එහිදී හඟවා ඇත. ස්ත්‍රිය කෙරෙහි පහත් ආකල්පයක් ඇති කිරීමේ අරමුණින් ගොඩනගා ඇති මෙම සිදුවීම් සියල්ල සරච්චන්ද්‍රයන් විසින් ප්‍රේමවතී ජාතිය සෝකෝ නාට්‍යයෙන් ඉවත් කොට ඇත. එහිදී සරණතිලකාගේ චරිතය ගොඩනගා ඇත්තේ උද්දාලව දැලේ දා ගැනීමට උත්සාහ දරන අවස්ථාවාදී රාගික ගැහැණියෙකු ලෙසින් නොව තමන් සහ උද්දාල අතර ඇති නොගැලපීම් වෙනස්කම් ඔහුට පහදා දෙමින් සත්‍ය වටහා දෙන අවංක උතුම් ගැහැණියක ලෙසින්. ඒ බැව් සරණතිලකා විසින් පවසන නැවතත් උද්දෘත පාඨයක් එන්නේ නොවෙමි සම ඔබ බිරිඳ තනතුරට ඇදුරුදුනි මම සැඩොල් දුවක් වෙමි. හීන කුලයේ උපන් උභය කුල පරිශුද්ධ බමුණෙක් ඔබතුමා. ලෝක පසිඳු පඬිතුමෙකි ලත් නොමද කිච්ච සස්සිප් නොදත් ලද බොළඳ කතකි මම. එතනින් උද්දෘත පාඨය ඉවරයි. එතනටම ලියන්න ඕන යන ඇයගේ කියුම් තුලින් පසක් වේ. එපමණක් නොව කතා වස්තුවේ අවස්ථාවාදී මායාමකාරී රාගික උද්දච්ච අහංකාර ගැහැණියක ලෙසින් නිරූපිත සරණතිලකා සරච්චන්ද්‍රයන් විසින් නාට්‍ය තුලදී නිරූපණය කොට ඇත්තේ උගතෙකු වූ උද්දාලටත් වඩා බුද්ධිමත් ලෝකයේ සමාජයේ මිනිස් සිරීම ප්‍රායෝගික ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන අනාගත අනතුරු වර්තමානයේ හඳුනා ගන්නා දූරදර්ශී බුද්ධිමත් ගැහැණියක ලෙසින් වෙනස් ලෙසින් නිරූපණය කොට ඇති බව. ඊට පස්සේ නැවතත් උද්දෘත පාඨයක් එදෙනවා. ගෘහවාසයේ ආරම්භ අප දෙදෙනාට ගත නොවීද සාරමසක් ඇදුරිඳු සඳ බලා සිටිද කුමරයෝ ඔබ එනතුරු ශිල්පදෙන්ට නොපමාව යනුයෙහි සමීපෙට ඔවුන්ගේ මුදුමලොක් තරණ සිත සුළු දෙයින් කලකිරී බොළඳ සිතුවිලි රසක් නැග ඒ යශනයකින් යන නිදසුනින් ප්‍රත්‍යක්ෂ වෙනවා. සරණතිලකා කතාවස්තුවේ දක්නට ලැබෙන ප්‍රධාන සිදුවීමක් වන්නේ සිසුන්ගේ කුමන්ත්‍රණයකට අනුව රාපුවා මත් කළ ඇතිකු මිනිසුන් මරමින් පැමිණ සරණතිලකා දැක ඇයව සොඳින් නොසවා ඇයට සෙනෙහස දක්වන ආකාරයෙන් පසු සිසුන් කුලී මිනී මරුවන් යොදාගෙන ඔවුන් ලවා රාත්‍රී සරණතිලකාව මැරවීමත්ය. සරච්චන්ද්‍රයන් කතාවේ එන මෙම ප්‍රධාන සිදුවීම් සහ මුලින්ම වෙනස් කොට නාට්‍ය ගොඩනගා ඇත. එහිදී සරණතිලකා මැරුම් කනුවේ කුලී මිනී මරුවන්ගෙන් නොව ප්‍රචණ්ඩ ඇතා විසින් පහර දීමෙනි. ඒ බැව් නැවතත් උද්දෘතයක් වෙනවා. දුවගියේ ඇය වෙතට සැනිනා සරණතිලකා සොඳින් නොසවා උඩ දමා ඇය බිමට හෙළුවේ. රුදුරු ලෙස ඇය මරා දැමුවේ. සුණු විසිනු කොට සිරුර මොළකැටි සිව්මැලි අත්පා පතිතව පොළවේ. ඒ උද්දෘත පාඨයේම අවසන් වෙලා එතනටම ලියන්න ඕන යන්න තුලින් තහවුරු වේ. එතකුදු පමණක් නොව මෙම නාට්‍යයේ පලාගම අවස්ථා ගොඩනගා ඇත්තේ මූලාශ්‍රය වෙනස් කරමින් මූලාශ්‍රයේ සරණතිලකා මිය ගිය බව ඇසූ ඉන්දඩිසේ කම්පිත සෝබරිත උද්දාල බ්‍රාහ්මණය රජමිදුලේ දරසෑයක් සාදාගෙන එහි ගින්නට පැන සිය දිවි නසා ගැනීම දක්නට ලැබේ. ඒ බව නැවතත් උද්දෘත පාඨයක් මහත් වූ ශෝකයෙන් නොයෙක් ප්‍රලාප කියා හඬමින් රාජාංගනයේ දරසෑයක් බඳවා ගිනි වැද මලේය. එතනින් ඒ උද්දෘත පාඨය අවසන්. එතනටම ලියන්න ඕන යන්නෙන් පසක් වේ. නමුත් ප්‍රේමවතී ජාතිය සෝකෝ නාට්‍යයේ පලාගම අවස්ථාවේදී විරහ දුකට හා වේදනාවට පත් උද්දාල බමුණා තමන්ගේ ප්‍රාණය ඇය බවත් ඇයගෙන් තොර ජීවිතයකින් පළක් නොමැති බවත් ජීවත් වෙතත් මියතත් ඇය සමගින්ම බවත් පවසමින් ඇයගේ චිතකයට පැන ඇය සමගින්ම එකට දැවෙන අයුරු. නැවතත් උද්දෘත පාඨයක් වෙනවා. සෑය පිට පැන්නේ ඇයගේ එකම ගින්නට පුද කරන්නට එකම අලු ගොඩ වී දැවෙන්නට සැනසුමකි මේ ලොවේ. ඉතින් ඒ උද්දෘත පාඨය ඉවරයි. එතනටම නැවතත් ලියන්න ඕන යනුවෙන් මූලාශ්‍රයට වඩා සහ මුලින්ම වෙනස් ලෙස ගොඩනගා ඇත. ඊට පස්සේ වෙනම ඡේදයකින් ඊළඟ රූලෙන් පටන් ගන්න ඕන යට දක්වන ලද සියලු කරුණු හා උක්ත නිදසුන් තුලින් අපට ප්‍රත්‍යක්ෂ වන්නේ පාළි රසවාහනෙන් උකහාගෙන සද්ධර්මාලංකාර කතුවරයා
නිර්මිත සරණ තිලකා වස්තුව මූලාශ්‍ර කොටගෙන රචිත නාට්‍යයක් වුවද මූලාශ්‍රයේ විවිධ වෙනස්කම් වලට ලක් කරමින් ප්‍රශස්ත කලා කෘතියක් ලෙසින් ප්‍රේමතෝ ජයති සෝකු ගීතාංග නාටකය රචනා කිරීමට සරත් චන්ද්‍රයන් සමත් වී ඇති බවයි. මේ විදිහට ඒ විචාර ප්‍රශ්නයට පිළිතුරු ලියලා අවසන් කරන්න ඕන. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරේ නූතන පන්ති කොටසෙන් එක් විචාර ප්‍රශ්නයකින් එවැගේම නාට්‍ය කොටසෙන් ප්‍රේමතෝ ජයති සෝකු නාට්‍යයෙන් එක් විචාර ප්‍රශ්නයකින් පුරාතන ගද්‍ය කොටසින් සද්ධර්ම රත්නාවලිය එක් විචාර ප්‍රශ්නයකුත් ඒ වගේම පූජාවලිය තවත් එක් විචාර ප්‍රශ්නයකුත් ඇතුළු විචාර ප්‍රශ්න 4ක් පිළිබඳව අද මේ වීඩියෝ එකෙන් මම කතා කරා. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක නරඹන ඔයාලට යම් කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. මේ කොහොමද විචාර ප්‍රශ්න 4ක් විතරක් නෙවෙයි. මේ විචාර ප්‍රශ්න 4ට අදාළ විචාර ඔයා හොඳින් සමුදුන නම් ඔයාගේ ජීවිතේට යම් කිසි දැනුමක් යම් කිසි අවබෝධයක් ඔයාට ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක නරඹන වගේම ඔයාගේ යාළුවන්වත් නරඹන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒක ඔයාට කරන ඔයාගේ යාළුවන්ට කරන උදව්වක් වගේම ඒක මටත් කරන උදව්වක්. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් සිල්වර් YouTube channel එක subscribe කරලා එයාට තියෙන bell icon එක click කරාම ඔයාට අපේ channel එකත් එක්ක එකතු වෙන්න හැකියාව තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක නරඹපු ඔයාට බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.